ආයුබෝවන් සුබ දවසක්. Navigator with Kavi YouTube channel එකත් එක්ක අද විශේෂ කෙනෙක් තමයි ඔබ හමුවට පැමිණෙන්නේ. ඒ වගේම තමයි ඇයටත් විශේෂ කෙනෙක් තමයි හමු වෙන්නේ. ඔබ හමුවට පැමිණෙන්නේ. අපි කතා කළොත් එහෙම Yes Boss ටෙලිනාට්‍යයේ ලක්මිනි මැඩම් කිව්වොත් මුළු රටක් ලොවක් දන්නවා. ඉතින් ඇයගේ නිවසට අද අපි පැමිණියා ඇයත් සමග සහ ඇයගේ ආදරණීය සැමියාත් සමග සාකච්ඡාවකට ඒ වගේම තමයි හොඳ සුවද කතා බහකට යෙදෙන්නේ. ඉතින් ඇයව ආදරයෙන් පිළිගමු. ජයංගනී දීප්තිමර මහත්මිය ආයුබෝවන් ජයංගනියක්ගේ. ඒ වගේම තමයි ඇයගේ ආදරණීය සැමියාවත් අපගේ නාලිකාවට අපි ආදරයෙන් පිළිගන්නවා. ඔහු තමයි ගමගේ මහත්මයා. ආයුබෝවන් ගමගේ මහත්මයා. ආයුබෝවන්. එතකොට අද අපි මේ විශේෂ වැඩසටහනත් එක්ක විශේෂයෙන් කතා කරනවා විශේෂ දේවල් සම්බන්ධව කලා ශාස්ත්‍රය වගේම උන්ගේ පුද්ගලික ජීවිතේ කොහොමද මේ දේවල් කරන්නේ කියලා. ඉතින් මුලින්ම අපි කතා කරමු ජයංගනියක්ගේ. ජයංගනියක්ගේ මොනවද මේ දවස්වල විස්තර? මේ දවස්වල මම පොඩි දෙක ඉන්නා ටෙලිනාට්‍ය පිළිසුදෝ ඉතින් හම්බුණා අපේ කැමැත්තක් අහලා තමයි ඒ බ්ලොග් එක කරන්නේ. ඉතින් මම කැමතියි මේක පොඩ්ඩක් රටෙන් ඉවත් වෙන තුරු මේවට සම්බන්ධ වෙන්නේ ඉන්නේ. ලබනාවදී මැද විතර වගේ ඉතින් අපි බලන්නේ. ඒ වගේම තමයි දැන් ජයංගනියක් කියන්නකො ජයංගනියක් මේ ශාස්ත්‍රයට පැමිණෙන්නේ කොහොමද? ඉගෙන අපි ප්‍රේක්ෂකයන් පොඩ්ඩක්. මෙහෙමයි මල්ලි දැන් මගේ තාත්තගේ ආගික් තමයි විජේධර්ම ශ්‍රීයන්ත. ඉතින් මේගොල්ලෝ මේ අහම්බෙන් මම ගෙදරට ආවා. ෆැමිලි එකක් පොන්නේ. ඒතර මම ඉස්සරහට යනවා ඩාන්සින් ක්ලාස් යන්න. ඉතින් මම දක්ෂතාවය තියෙන්නේ ඩාන්සින් මියුසික් තමයි. මම රඟපෑමක් මම රඟපාන ඔලියෙත් නෑ මට දන්නෙත් නෑ. මේ මට ඒ ගැන ආසාවක් තිබුණේ නෑ. මගේ දෙමව්පියෝ කැමතිත් නෑ. කොහොම හරි ඉතින් මෙයා මාව දැකලා මිස් දීකුමර කවුද මේ කිව්වා. මෙයා මගේ දුව කිව්වා. එහෙනම් මට මෙයාට පොඩ්ඩක් දෙන්න පුළුවන්ද මේ පදපේලියක් කියලා. අයියෝ එයාට hina ගියා මගේ තාත්තට. මෙයාට රඟපාන්න නම් බෑ. ඔයා දීලා බලන්න. මෙයාට ඩාන්සින් මියුසික් ඒව කරන්න පුළුවන් කියලා. ඊට පස්සේ ආකමන්නේ දීලා බලමු කියලා. ඉතින් ඒ පදපේලිය එදා පටන් ගත්ත පදපේලිය අද මම මෙතන ඉන්නේ. එතකොට ජයංගනියක දැන් ජයංගනියක්ගේ කොහොමද දැන් ඒ කුසලතාවය ඒ හැකියාව කියන දේ කොහොමද අපට ඒක දැනුනේ? එතනින් ඒකට ආරම්භයක් දැන් ලැබුණේ අර කිව්වත් වගේ. ඒක ඒත් එක්කම මේ වේදිකාවට මොනවාරි ඔව් මල්ලි ඒක ඉස්සර වෙලා වේදිකාවේ මම රඟපාලා තියෙනවා පේජු දිනදාස මහත්මයාගේ ඒත් මගේ ඒ අංකල් මගේ තාත්තගේ යාළුවෙක් මේ අනේ මට ඔයාගේ දුව දෙනවාද මිස් දීකුබල මේක දෙන්න මේ ස්ටේජ් ඩ්‍රාමා එකක් කරන්න කිව්වම හා කියලා කිව්වා. ඉතින් මේ ඒත් මෙයාට රඟපාන්න බෑ පුළුවන් නම් පුරුදු කරලා ගන්න කිව්වා. මාස 3ක් ඒ අංකල් මං වෙනුවෙන් මේ ප්‍රැක්ටිස් කළා. සුදාක්ෂි එහෙම. ඉතින් අද වගේ මට මතකයි. ඉතින් දැන් ඒ අංකල් අද අපේ අතර නැහැ. ඉතින් ඒකත් මට ලොකු මේ පහසුවක් වුණා රඟපෑමට. සාමාන්‍ය ස්ටේජ් එක අපි කතා කරන්නේ කොහොමද ස්ටේජ් එකේ දෙපස් මේවා කරන්නේ ඒ වගේ ලොකු ප්‍රැක්ටිස් එකක් මට එදා ඉතින් පොඩ්ඩක් ඇති වුණා. ඒ කියන්නේ ඒක මට පොඩ්ඩක් කටිය හිටියා ගොඩක් මට මතකයි ගාමිණී සමරපුර ඒ වගේ මම එතන ආධුනිකයන් හරිලා බලන්නේ ඒගොල්ලෝ ගොඩක් තරුණයි ඒගොල්ලෝ හොඳ දැනුමක් කට්ටිය. ඉතින් ඒගොල්ලෝගෙන් මට හොඳ ඉගැන්වීමක් ලැබුණා. ඒ කියන්නේ උන්ගෙන් හොඳ ශක්තියක් වුණා අද මේ තත්ත්වයට එන්න නේද? ඔව්. ඒත් එක්කම මේ ගමගේ මහත්මයා අපිට පොඩ්ඩක් කියමුකෝ බලන්න කොහොමද ගමගේ මහත්මයාගේ විස්තර කොහොමද පාසල ඒ වගේම තමයි දැන් මොනවද කරන්නේ මම හිතන්නේ හොඳ මම කියන්නේ ලංකාවේ පිළිගත් විශාල ආයතනයක ඉහළ තනතුරක් දරනවා. ඒක ගැන පොඩ්ඩක් කියන්නකෝ. මම ගාල්ලේ නාලතොට ගමන පුතේ ගාමේ මම කියන්නේ. මම කොළඹකාවේ දැන් අවුරුදු 30කට පමණ 35කට විතර පමණ පෙර පුස්කර්ම ආදායමින් පස්සේ ඊට පස්සේ මම හේරි සමාගම සම්බන්ධ වෙලා ප්‍රාදේශීය කළමනාකරණයක ඉඳලා අද ඉතින් ඉනිපෙත්‍රේ ඉහළම තනතුරට ඇවිල්ලා හේරි සමාගම අධ්‍යක්ෂකවරේ ප්‍රධාන ග්‍රාෆිකල් කියලා පොරොන්දු සමාගම ඉතින් ඒක තමයි මගේ මම කුෂිකර්ම තමයි මගේ විශේෂත්වය සහ මාර්කටිං ඒ දෙක. ඉතින් ඒක
බොහොම සතුටෙන් මම කරගෙන යනවා. ඉතින් ජීවිතේ බැලන්ස් කරගෙන පුතාලා තුනේ. හොඳ තැනකට ආවා. එතකොට කියන්නේ කොහොමද මේ අපි ජයන්ගිනියක් ඔබතුමාට හමු වෙන්නේ? ඒක දිග කතාවක්. මම හේලි සමාගමේ සහකාර ආලේ කල්පනාකාර විදිහට වැඩ කරන කාලේ අපේ සමාගම තීරණය කරා ඒකාන්තික මාධ්‍ය දෙකයි. මාධ්‍ය කියන්නේ මම කියන්නේ ටෙලි මාධ්‍ය වෙනතන රූපවාහිනිය සහ ITN පමණයි. ඊට පස්සේ තමයි අනිත් channel සොත්මාරයලා අපි තීරණය කරා මේ ටෙලි නාට්‍යවල පුදුම ඩිමාන්ඩ් එකක් එක්කලා තිබුණා. ගම්වල මිනිස්සු හුරුවත් පත්තු කරගෙන ඉඳලා ටෙලි නාට්‍ය බලන රූපවාහිනියක් තියෙන තැනකට ගිහිල්ලා. අනේ යුගයේ 1989 90 වගේ කාලේ අපි තීරණය කරා අපේ සමාජ නිෂ්පාදන එළිදක් ගන්න මේ ටෙලි නාට්‍යයක් ස්පොන්සර් කරන්න. يعني අනුග්‍රහ කරනවා. ඒ කියන්නේ කලාවට මම හිතන්නේ විශාල දායකත්වයක් ලබා දීලා තියෙනවා මම හිතන්නේ ගමගේ මාසෙ. ඒක නම් සඳහන් කරමු. මොකද ඇඩ්වර්ටයිසින් කියන්නේ කලාවක්, මාකටිං කරනකොට සම්බන්ධ වෙන්න ඕනේ. මම කොහොම හරි එතෙන්දී ටෙලිනාට්‍ය කීපයක් ගෙනල්ලා අපි තේරුවා. ඒක විවිධ කලවල ඉන්න පුද්ගලයෝ දාලා ඒගොල්ලන්ගේ තෝරන්න කොට ටෙලිනාට්‍ය තෝරනකොට තමයි මේ හර්බර්ට් රන්ඩි කීල්ස් මහත්මයාගේ කිර්තුමුවාවෙන් ඉන්දියාප්ප කතාව කියන ඉන්දියාප්ප විතර ආදරය සියලු දෙනා එක හදින් කිව්ව මෙන්න මේක තමයි අපිට ගැලපෙන ටෙලිනාට්‍ය. ඒ අවස්ථාවට හර්බර්ට් රන්ඩි කීල්ස් මහත්මයා ආව මාව හමු වෙන්න. සිරිල් ධර්මවර්ධන කාවේ විතර මම එතකොට මම දැකලා නැහැ කවුද හර්බර්ට් රන්ඩි කීල්ස් කියන්නේ. ඉතින් ඒ පාත්‍ර සාකච්ඡා කරලා ඊට පස්සේ අපි ඇග්‍රීමන්ට් එක තමයි ටෙලිනාට්‍ය ප්‍රදර්ශනය කරලා ප්‍රදර්ශනය මුලක් සාමාන්‍ය මුලක් ප්‍රදර්ශන මම අයව දැක්කා. ඉතින් එහෙම මට එහෙම ඒ දවස්වල තිබුණේ නැහැ මගේ එහෙම අදහසක් නැහැ. ඒක රන්ඩි පිටිකම දක්ෂ කලාකාරයෙක් මගේ ජීවිතේ හම්බෙච්ච. ඔහු ටෙලිනාට්‍ය රචකයෙක්, ඒකම චිත්‍රපට අධ්‍යක්ෂකයෙක්, ගීත රචකයෙක්, හොඳ වාදකයෙක්. සපිනාවල පැදුරු සාහිත්‍ය පටන් ගන්න පුරුද්දලා මම හරිම ආස කරා මේ පැදුරු සාහිත්‍ය. මම යාළුවා පැදුරු සාහිත්‍ය ස්පොන්සර් කරලා තියෙන එක පැදුරු සාහිත්‍ය කියලා මම අහගෙන ඉන්නවා. ඉතින් මෙන්න මේ අතනකොට දවසක් පැදුරු සාහිත්‍යයේ අපේ කිර්තුමා ටෙලිනාට්‍යයේ ප්‍රධානමනි චම්පස් ව්‍යානි. චම්පස් ව්‍යානිගේ දුවගේ ෆස්ට් බර්ත්ඩේ එකට දවසේ පැදුරු පාටියක් තිබුණා ඉතින් යනකොට ජයන්තිගේ සිං කරනවා. අනේ සිංකර් මතාවක් මතකයි ඒ උද්දඩ දුන්නේ උපන්නේ කියන කීපේ. ඒක මම අහනකොට මට බොහොම තාමත් මිහිරියට ගායනා කරා. ඒකෙන් පස්සේ මම කවුද කියලා මම බැලුවා. ඉතින් තමයි මම මේ සංගීතයත් එක්ක තමයි ඒක කතා කරන්න පුළුවන්. යාකින් යම් දුව බෑ එම ගමගේ පාඩවට ඉන්ට්‍රෙස්ට් ආව මොකද ගමගේ ආරි ඉන්ට්‍රෙස්ටිං කියලා. මම ඒක තමයි එන්න ගත්තද? කවුද මේ? ඒක කතා කරා අපි ඒක කැම කරනවා. ඉතින් ඒ විදිහට ඉන්නකොට පස්සේ අපි බලමු කිසිත් පරිණාමයක් එහෙම නෑ. මම බලන්න ඕන හොරොස්කෝප් මෙතන නම් විතරයි. මේ හරියට බිලිව් කරන හොරොස්කෝප්ස් එන්න කොහොමද? ඒ වුණත් අපි ඒක ජයන්ගිනියක්ද ඒ ගැන ඔව් ගොඩක් බලලා ඔව්. ඊට පස්සේ පාරේ අපි කිව්වා එහෙනම් එයාම කිව්වා අපි දන්න හාමුදුර කෙනෙක් ඉන්නවා. දෙන්නවා කියලා බලමු. බලලා ඊට පස්සේ හාමුදුරන් සිටියට 90කට හැගැලෙනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක තමයි හරියට. පස්සේ මෙතෙන්දී අපි තියෙන්නේ ඊට පස්සේ අපි අවුරුදු එකමාරක ශාස්ත්‍රය කරලා 1993 සැප්තැම්බර් මාසේ 23 වෙනිදා 27 වෙනිදා අපි එතකොට අපු දීර්ඝ කතාවක් එක්කනේ දැන් මොකද මේ අක්ක සද්ද නැතු වෙන්නේ කතාව කියනකොට මේ මොනවද වෙන්නේ කියන එක තමයි නෑ ඉතින් මම හුඟක් YouTube වල කතා කරලා තියෙනවා මාගේ කතා කරලා තියෙනවා මහාත්යා ගැන කතා කරලා තියෙනවා ඉතින් එයාට තමයි කතා කරන්න වෙලාවක් තිබුණේ නැත්තේ අද අපි ඉගෙනක් මෙහෙමයි අපේ මේ නාලිකාවේ විශේෂත්වය තමයි අපි ගුණවත් තරමක් මේ වෙනස් ආකාරය දැන් අක්කා එක කතා කරොත් එහෙම අක්කා නාලිකා ගණනාවකට ගිහිල්ලා කතා කරලා කියනවනේ හැබැයි අක්කගේ දේවල් දැනගන්න පුළුවන් හොඳම කෙනා තමයි අක්කගේ ආගමේ ස්වාමි පුරුෂයා ඈ එතකොට එයාගෙන් තමයි ඒ ලැබෙන සහයෝගය කොහොමද ඒ හඳුනා ගැනීම කොහොමද ඒ විශ්වාසය මේ දේවල් හැම දෙයක්ම දැනගන්න පුළුවන් හරි කෙනා අය ඉතින් ඒ විශේෂත්වයක් නිසා තමයි අපි නැවිගේටර් අපි කියන YouTube channel එකෙන් ගොඩක් ප්‍රේක්ෂකයන්ට යවන්න හොඳ දෙයක් දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අක්කේ මේ දැන් අපි ඒ විස්තර එක්කම අක්කට මොනවද එතකොට දැනුනේ අයියා දැන් කතා කරලා දැන් මගේ මහත්මිය කියනවනේ කෙලින්ම දැන් මේ වගේ ඇවිල්ලා කෙලින්ම කහෙලා කියනවා මෙහෙමයි හොරොස්කෝප් නැතුව බෑ. එහෙම ගේස් එකක් තියෙනවා. දැන් කාලේ ගත්තොත් ඒක බිලිව් කරන්නේ නෑ.
එතකොට කොහොමද එහෙම මේ වෙලා? මෙහෙමයි මල්ලි. ඇත්තටම කියනවා නම් මම යාළුවා කෙනෙක් එක්ක. ඔව්. ඉතින් ඒ යාළුවාව මට තේරුණා මේ යාළු වුණාට මේ යාළු වෙලා මේ ජීවිත ආදර සම්බන්ධතා ඇති වුණාට මේවා දීර්ඝකාලීනව යන්නේව නෙමෙයි. කියන්නේ එක එක නොගැලපීම් මට පේනවා. ඔව්. හරිද? ඒතර මගේ දෙමව්පියෝ කියලා තියෙනවා අනේ ලොකු දුවා යාළු වෙන්නේ මේපා. අපිට අපනම් එහෙම කරන්න එපා. ඔයාලට හොඳ කෙනෙක් අපුවා කියන්න අපි හොයලා අපි බලලා වෙලා බල අපේ පවුලට අවනම් ගන්න. මොකද අපේ තාත්තලා අම්මලා මේගේ දතපු දෙයක් තමයි. මොකද නාට්‍යයට කරලා ටෙලිනාට්‍ය නිරාකාරී ෆිල්ම්ස් වලට හවි නරකයි ඒකෝ. හවි හොඳ නෑ. පවුලට අවනම්ුයි. ඒකනේ තිබුණේ. දැන් මේක අහම්බෙන් වෙච්ච දෙයක් නේ. මේක හරියට මේගොල්ලොන්ට දැන් මාව යවන්නත් ඕනේ යවන්නේ නැතුවත් බෑ. ඒ විජය ධර්මශ්‍රීයන් කලින්ද යවන්නත් ඕනේ යවන්නත්. ඒ වගේ තියෙනවා. ඔව් එතනදී මේ මට පොඩි දෙයක් අහන්න ඕනේ. ගමගේ මහත්මයා අපිට පොඩ්ඩක් කියන්නකෝ කොහොමද දැන් ගමගේ මහත්මයා ඒක දැක්කේ දැන් අපි දකින්නනේ ටෙලි නාට්‍ය රංගපානවා කිව්වහම බලනවා මාර්ගේස් එක දැන් එක එක ශේෂ්ත්‍රවල අය මුණ ගැහෙනවා. එතකොට දැන් මම මෙහෙම අපි යාළු වුණාට පස්සේ මොනවා හරි කියන්නේ මේක හරියට වෙයිද? මේ හිතේ නිකන් පොඩි තියෙනනේ තැති ගැන්ම. ඒක තමයි. ඔව් මම මොකද ඊට පස්සේ අපි ළඟින් ආශ්‍රය කරන හොඳ අන්ඩර්ස්ටෑන්ඩින්ග් එකක් ඇති වුණා. අපි ෆීල්ඩ් එයා ගන්න අපේ සීමාවන් අපි දැනගත්තා. මොකද කලාව කියන්නේ ඒකම උතුම් ක්ෂේත්‍රයක්. ඉතින් ඒකේ යාගේ නිර්මාණශීලීත්වයක් දක්ෂතාවය කියන එක මම කවදාවත් ඒකේ අඩුවක් වෙන්නේ නැහැ. ඒ නිදහස මම යාට දුන්නා. එයා දන්නවා නිදහසේ බදාවත් එයා මිස්යුස් කරලා නැහැ. ඒ කියන්නේ විශ්වාසය හරි විදියට ඒක ඊළඟට මමත් බිසි ලයිෆ් එකක් ගත කරන්නේ මාකටිං කරන්නේ ඒක කියලා හවසට මම හැබැයි හැම එක ටෙලිනාටිකල් ස්ථානවලට යනවා මොකද මේ කලාකරු මාත් එක්ක යාළු වෙනවා අධ්‍යක්ෂකරු මාත් එක්ක යාළු අපි එකට බොහොම හවසට ගියාම මොන පිළිසඳර යදෙනවා ප්‍රතික්‍රියා ඉවරලා මම යන්නේ කෙලින්ම එතෙන්ට ෂූටින් ලොකේෂන් ඉතින් මේවා ඉතින් මම හැමදාම මම දෙන්න ගෙනින් දාන්නේ ප්‍රමාණ 4ට ගෙනින් දාන්න වෙලාවක් තියෙනවා ඉතින් ඒක මම හරි ආසාවක් ඒක කියන්නේ ලොකු දැනගෙනියක් කරන මම හිතන්නේ ලොකු ශක්තියක් ඒ කැපකිරීම හිතන්නේ මේ මම දකින්න විදිය ගොඩක් කලාකරුවන්ගේ දැන් අපි ගත්තොත් එහෙම දැන් ඔය දෙන්න බැලුවොත් ශේෂ්ත්‍ර දෙකක එහෙම ගැළපීමක් ගලප ගන්නවා කියන එක මම හිතන්නේ අද කාලේ හැටියට ඒක ලොකු ඔව් දැන් ඒ විතරක් නෙමෙයි මලි දැන් මම හරි ෆ්‍රී බර්ඩ් වගේ ඉන්නවා. ඒ දවස්වල මම ගාමන්ස් කෙරුවා. එතකොට මම බ්‍රයිඩල්ස් කෙරුවා. එතකොට කෙලිනාට්‍ය කෙරුවා. ෆිල්ම් එක ඔය ඔක්කොමත් එක්ක මෙයා බොකේ සදන්න මනමාලු වන්දනේවා පාන්දර 1ට 2ට මාව ගිහින් දාන ඇසිස්ටන්ට්ස්ලාද බොකේසේ මම හදන්නේ ඒවට මල් ගේන්නේ යන්නද ඉවත් කරනවා. එතකොට ඒ කාලේ මෙයාගේ ඉතින් අර එක්සෑම්ස් උත් මෙයා මාස්ටර්ස් කරන අපේ PhD ඒවා මේ ඔක්කොමත් එක්ක මෙයාගේ ඒ වැඩ ලෝඩ් එකක් එක්ක තමයි මෙයා මට හෙල්ප් කරන්නේ. මට ඒක තේරෙන්නේ. ඒක බබාලා පොඩි. බබාලා දුන්නේ නේ. ඒක පිට එක බබාලා තව ඒ ඔක්කොමත් මම හැදුවා. හරි මට අද හිතා ගන්න බෑ මම මේ වැඩ කොහොමද කරේ කියලා. දැන් ඒවට කියන්නේ නිදහසක් වගේ දෙයක් තියෙන ඒත් ඉතින් නෑ වගේ නේ. නිදහස ඒක මට දැන් අර වැඩ කරලා මට ගෙදර පොඩ්ඩක්වත් දැන් කවුරු මට වැඩට හිටියම වලාට නිකන් ඉන්න බෑ. ඒක පුරුද්ද. මොකක්ද කරන්නේ? ඉතින් වාට එනකොට පේන්න ඇති මගේ ගෙදර කොහොමද කියලා එනවා. ඔව්. ඇත්තටම තියෙනවා මේ හරි ලස්සනට තියෙන හැමදේම පිළිවෙලයි. ඒ වගේම මේ මම තව දෙයක් ගමගේ මහත්තයාගේ දැනගන්න ඕනේ ගමගේ මහත්තයා දැන් ඇත්තටම අපි කතා කරොත් දැන් මේ රංගන ක්ෂේත්‍රයේ අපේම භාෂාවෙන් කියනවා නම් අනුන් ලියන ගත්තාම පොඩි තියෙනවනේ නිකන් මේ වැරදි අර්ථකථනයක් දෙදිලා. එතකොට ගමගේ මහත්මයා මොකද්ද අපේ ගෑන්වින් එක්ක වෙන්නේ දැක්කේ? මොකද මම මෙහෙමයි අපි ජීවිතේ අපි හරි බැලන්ස් කර ගන්න ඕන. හරි අන්ඩර්ස්ටෑන්ඩින්ග් එකක් තියෙනවා. ඉතින් කලා ක්ෂේත්‍රය ගැන මම මොකද දන්නවා. පොත කට්ටිය හම් වෙලා තියෙන කලා ක්ෂේත්‍රෙ මට කිසිම වෙනසක් නැහැ. මොකද එයා යන්නේ කලාකරුවෝ සහෝදර සහෝදරිය අතර. ඩාන්සින් වල මෙයාගේ ඩාන්සින් ටැලන්ට් එක, මියුසික් ටැලන්ට් එක, සිංගින් මේ හැමදේම මෙයාගේ ඇගේ තියෙනවා. ඉතින් මේ නිර්මාණය එළියට යාට ඉඩ දෙන්න අරින්න ඕනේ. ඒක නැත්නම් හද කරගෙන ඉන්න හොඳ නැහැ. ඒක මම බිලීව් කරනවා. මේ දක්ෂතාව මොකද අපි මේ ලෝකෙට කලාකරුවෙක් කියන බොහොම අතලොස්සක් දිවි හැමෝටම කලාකරුවෙක් වෙන්න බෑ. සාමාන්‍ය පුද්ගලයෙක් කිය හැකියි. බත් කලාකරුවෙක් කියන බොහොම සීමිත පෙරාගත් කොටසකට විතරයි. ඉතින් මේ හැකියාවේ දක්ෂතාවය ඉඩ දෙන්න ඒ පුද්ගලයා විසින් දැනගන්න self discipline මම තාමත් අගය කරන ගරු කරන දේ තමයි තමන්ගේ විනය, තමන්ගේ මේ ආත්ම ශක්තිය, තමන් කරන දේ හරියට හදවතට එකඟව කිරීම. ඉතින් හින්දා ඒ හින්දා කිසිම අපිට අපේ පෞද්ගලික ජීවිතේ කිසිම ප්‍රශ්නයක් ඇති වුණේ නැහැ.
කලාකාරණියක් මම මේ විදායකවරයෙක් අධ්‍යක්ෂකවරයෙක් කියලා මේ මගේ පෞද්ගලික අංශය එහෙම හැලහැප්පිලා නැහැ. ඉතින් ඒ හැම දෙයක්ම බැලන්ස් කරගෙන අපි පුතා 3 දෙනෙක් අපි හදලා පුතා 3 දෙනාම විශ්වවිද්‍යාලවල ඉගෙනගෙන තියෙනවා. එළ පුතා දැන් රටේ මේ ඔස්ට්‍රේලියාවේ සිටින අනිත් දෙනාත් ඒ වගේ මහන්සියෙන් දක්ෂතාවක් මේ සියල්ලම මේ ගොඩනගපු අපි දෙන්නගේ උත්සාහය. අන්න ඒක අපි ආඩම්බරයෙන් කියනවා. මම දන්නේ ඔව්. ඉතින් ඒක අපිට වාසනාවක් ශක්තියක්. ඉතින් මම අපි අදත් මොකද අපේ ජීවිතේ මට අවස්ථා තුනක් මට එක හොඳම දක්ෂ මිනිස්සෙක් හම්බුණා මගේ ජීවිතේ. හරිශ්චන්ද්‍ර මම හිතන්නේ මනෝවිද්‍යා ආචාර්යවරයෙක් හරිශ්චන්ද්‍රතුමා මට කිව්වේ හොඳ ජීවිතයක් ගත කරනකොට එකක් Tamanට පුළුවන් නම් මෙඩිටේෂන් එකක් කරන්න භාවනාව. එහෙම නැත්නම් හොඳ පරිසරයක රස විඳින්න, එහෙම නැත්නම් සංගීතයක රස විඳින්න. මේ තුන කරන්න පුළුවන් නම් එයා පරිපූර්ණ පුද්ගලයෙක් බවට පත් වෙන නිවිච්ච පුද්ගලයෙක් බවට පත් වෙන එක ඇත්ත. ඉතින් මට පුළුවන් අවස්ථාවක භාවනාව කරන්න පුළුවන් නම් මම ගන්න විනාඩි 20ක් උදේට මම ගඳලා භාවනා කරලා යනවා දෙන්නම කරනවා. ඊට පස්සේ අපි පොද පරිසරයක රස විඳින්න නිතරම අපි ඒක හොයනවා කොහෙට ගිහලා ලස්සනට ජීවත් වෙන්න බලන්න ආසයි ගමන් කරනවා විතර. ඊට පස්සේ සිංගින් මියුසිකල් රකම් දෙන එක අපි පැදුරු පාටි අපි වන්සින්නේ මාන්තෝසර අපි ගෙදර පැදුරු පාටි අතේ දක්ෂ හොඳ දක්ෂ මම මොකද හින්දි සංගමේ නියෝජ්‍ය සභාපති හැටියට තමයි ඉන්න ලංකාවේ හින්දි ගීත සංගමය. ඉතින් අපි මාස 6කසරයක් හින්දි ෂෝ එකකුත් අපි තියෙන අපේ වේදම් දානවා. ඉතින් මේ ගෙදර කලාකරුවන්ට එහෙම නැත්නම් ගායකයන්ට මියුසිෂියන්ස්ලාට හොඳ තෝතැන්න කවදාවත් අපි එහෙම සීමාවක් දාලා නැහැ. ඕන වෙලාවට මේ ඩෝසා ඕපන්. එතකොට ජයංගිනියක දැන් ජයංගිනියක කාර්යබහුලත්වයත් එක්ක දිවංගම ගමගේ මහත්මයා කාර්යබහුලයි. දෙන්නම කාර්යබහුලයි. එතකොට ඒත් එක්කම දැන් ජයංගිනියක බිරිඳක් වශයෙන් විශේෂයෙන්ම ආදරණීය බිරිඳක් වශයෙන් කොහොමද ලබා දුන්න දායකත්වයේ මේ අවුල් සංස්ථාව අරගෙන යන්න ගමදී ඉතින් මල්ලි අහන්න ඕනේ ගමගේ මහත්තයාගෙන්ම තමයි. ඔබතුමා මොකද ඒ ගැන කියන්නේ? ඇත්තටම මෙහෙමයි අපි මම රැකියාව කරන්නේ අධ්‍යක්ෂකවරයෙක් හරි කළමනාකරයෙක් එක්ක සමානයි. මොන ගෙදරටම සාමාන්‍ය පියෙක් නැත්නම් ස්වාමියෙක් පුද්ගලයෙක්. ජයමින් තමයි වෙන්නේ. අපේ ගෙදර අපි ආවම ඒක මට විශේෂත්වයක් තියෙනවා. මොකද මට කිසිම දෙයක් මට කරන්න නෑ ගෙදර. මම ගෙදර වෙනකොට ගෙදර මට තියෙන ප්‍රශ්න තියෙන්නේ මම අවුල් කරනවා කියන එක. මෙයාගේ හැම එකම පිළිවෙල. ස්ලිපර්ස් දෙක තිබ්බනම් ඒ දෙක සපත් දෙක තමයි සෙරට එක ගාලා දැම්මම ඒක එදාම හොදන වොෂින් මැෂින් එකට එදා දාලා ඉවර කරලා තමයි අපි ගියා. කිසිම කිලුට දෙයක් අපේ ගෙදර නැහැ. ඒ වගේ සත් පිළිවෙල පිරිසුදුකම. වොෂ්රූම් එකට ගියත් කවුරු හරි ගිහිල්ලා පුතාලා ගිහිල්ලා ආවත් එයා පස්සෙන් ගිහලා ඒක හොදලා ආපහු හොදලා. ඒ වගේ මම කියන්නේ වොෂින් මේනියා කියලා. වොෂින් මේනියා. ඉතින් ඒ too much සමහරලා. ඉතින් මට සංස්කෘතික කරන ගෙදරම මට දෙය පාන්දර මට නැගිට කෑම එක හදන්න මම කවුරුද මම හදන්න දෙනවා. එහෙම නැත්නම් සමහර දවස්වල අපි කඩේ කරන අවස්ථා එනවා. ඉතින් දැන් අපේ වැඩකින් සහකරුවෝ ඉන්නවා සහකාරියා. ඉතින් අපි බොහොම විනෝදයෙන් තමයි හැම දෙයක්ම කැමති වෙලාවට. එතකොට දැන් ඔය අතරතුරේදී නිකන් හිතට නිකන් ඒ කියන්නේ අපි හිතනවා දැන් ඒ හරිගෙන තෝරගත්තා කියන එක හිතේ තියෙනවා. ඔව්. මෙහෙමයි. ඔව්. මෙහෙම ජීවිතය කියන්නේ මම දකින්නේ හදවත් දෙකක්. ඔව්. පුද්ගලෝ දෙන්නේ. කැරක්ටර්ස් දෙකක්. ඔව්. ෂේප්ස් දෙකක්. අපි බුද්ධිමත් වෙනවා මේක බැලන්ස් කරා. හැබැයි ඒක අද කාලේ ගොඩක් අයගේ නැහැ නේද? ඒක හේතු වෙලා තියෙන එකක් තමයි ඉවසීම කියන එක හරි වැදගත්. ඕනම කෙනෙක් ඉවසීමේ අන්නයට කන් දෙන එක වැදගත්. සහ මේ අපි බුද්ධියෙන් වැඩ කරන්නේ. තමන් ඉමෝෂනල් වෙන්න හොඳ නැහැ. මිනිස්සුන්ට ඉමෝෂනල් වෙනවා. නමුත් අපි කන්ට්‍රෝල් කරනවා. අපි සමහරවිට අපි දෙන්නගේ අතරේ සමහර අවස්ථාවට පරස්පර විරෝධී අදහස් වල අපි පොඩ එහෙට මෙහෙම වෙන වෙලාවල් තියෙනවා. ඔව් ජීවිතේ තියෙනවා. නැත්නම් නෑ. සමහරවල් සුද්ධ තරහ වෙලා ගිහින් තියෙනවා. මට ඔෆිස් එකට ගියාට පස්සේ මම එහෙම දන්නේ නැහැ. එහෙම දෙයක් වුණාද කියලා ආයි කෝල් එකක් දෙනවා. I mean ඒක අපි ඒ වෙලාවට විතරයි. ඒක සාමාන්‍ය දෙයක්. එහෙම නැත්නම් පොඩි ජීවිතේ ඉතින් දැන් මම දැනගන්න කැමති ගමගේ මහත්මයා දැන් ඇත්තටම කියනවා නම් දැන් රංගන ක්ෂේත්‍රයේ වගේ අපි හිතමු සාමාන්‍ය පෞල් ජීවිතයේ ඔබ දෙපළ ආදර්ශවත් මම දකින්න විදියට
එහෙම දැන් සාමාන්‍යයෙන් දැන් අද කාලේ එහෙම නැහැනේ. දැන් අපි ඇත්ත කතා කළොත් ඔව් මම බැලුවොත් එහෙම දැන් අපේ ඉන්න යම් ඉන්න ශේෂ්ත්‍රයේ රංගන ශිල්පීන් අතර මොනවා හරි දැන් ඉන්නවා නම් ඒ සාමාන්‍ය ජීවිතෙත් එහෙමයි. මේ කසාද බැඳලා හොඳ පෞල් ජීවිතයක් ගත කරන්න හදනොත් එකම කාලයක් යනකොට දන්නේම නැහැ දුරස් වෙලා වෙන් වෙලා ඒ වගේ නිකන් උසාවි ගිහිල්ලා ඉතින් ඒ වගේ ඒකේ නම මේ ප්‍රවණතාවය වැඩි අද කාලේ සමාජික ඒක දකින්න. ඔව් මෙහෙමයි සමාජයේ අපි දොඩක් දේවල් අපිට දකින්න තියෙනවා. මේවා ආදර්ශමත් වෙන එකක් අපි නම් කියන එක තාමත් වැදගත් සලකනවා. සල්ලිම නෙවෙයි. දීපන වස්තු නෙවෙයි. මනුස්සකමයි ඒ වැදගත්කමයි ඉන්නේ තාමත් වැදගත්. ඒක තමයි අපි ආදර්ශයක් දෙන්නේ අපේ පවුලට, අපේ ඥාතීන්ට, අපේ දරුවන්ට සහ සමාජයට. මම හිතන්නේ ඒක ඔබතුමාට හිමි වෙන්නේ ඔබතුමා ඒ මුල සිට ගමෙන් ඇවිල්ලා ඒ ආගමනයත් එක්ක කියලා තමයි මම හිතන්නේ. ඔව් ඒකයි දැන් මෙයාලගේ තාත්තා ඒ කාලේ දික්මුණ ගම ඉන්නේ. තාත්තා සාහිත්‍ය සංගම ඒකම් ක්‍රින්කලිය. ගොඩාක් සමාජ කටයුතු කරන පුද්ගලෙක්. විජය ධර්මශ්‍රීගේ ප්‍රොඩක්ෂන් මැනේජර් චිත්‍රපටි වල ඔය ගාත් ෆිල්ම්ස් වල එයා තමයි මේ දුර්ගෙදරේ ෆිල්ම්ස් වල කරනවා. ඉතින් ඒ තාත්තගෙත් මෙයාගේ ඒ ඇස්පෙක්ට්ස් මේ ඒ නමුරුතාවය තාත්තගෙන් එන්නේ ඇති මං හිතන්නේ. ඉතින් අපි විශේෂයෙන් මං කියන විවාහ ගිවිසකට පස්සේ අපි දෙන්න එකට හිටියා. ඒක හේතුව. හැම අවස්ථාවක් එයා කලා ජීවිතේ යනවා මමත් යනවා. මගේ කම්පැනි ප්‍රෝග්‍රෑම් එකකට නම් එයාත් යනවා. දැන් අපේ ඔෆිස් එකේ කියන්නේ ගමේ ඔෆිෂියල් වැඩ කරතාව වයිෆ් එතන ඉන්නවා කියලා. මල ගෙදරකට ගියත් මඟුල් ගෙදරකට ගියත් අපි දෙන්න මම හිතන්නේ එකට නොදිස්සේව කියන්නේ අපරොස්සක් පවන්න. ඒක තමයි මහත්මයා ළඟින් ආශ්‍රය කරපු යාළු 10 මුදෙත්. එහෙම එකක් නෑ. එහෙම එකක් නෑ. මොකද අපි මේ සාමාන්‍යයෙන් දැන් එහෙම වෙනවනේ ගොඩක් දුරට දැන් අපි කාලයක් තිස්සේ ආශ්‍රය කරපු යාළුවනේ ඇත්තම කියනවා පෞල් ජීවිතයක් ගත්තාම ටිකක් ඈත් වෙනවනේ. ඔව්. ඊට පස්සේ දැන් එහෙම එකක් නෑ. දැන් සමහරවිට මම කම්පැනි මාර්කටිං අපේ ප්‍රෝග්‍රෑම්ස් දීලා රෑ 10-12 අපි සමහරවිට අපිට ඒ ප්‍රෝග්‍රෑම්ස් කරනවා අපිට මේ මොනවාරි මදු විතක් අරගෙන ඒ වගේ ඉන්න වෙනවා. ඔව්. ඉතින් ඒව අන්ඩර්ස්ටෑන්ඩ්. ඒකෝට මේ ජැන්ගලියක පස්සේ අපෝ නෑ. එහෙම එකක් නෑ. එහෙම එකක් නෑ. එයාත් හරි කැමති එයාත් එන්ජොයි කරන්න මොනවාරි කර අපි සතුටු වෙන්න පුළුවන් නම් පුළුවන් තරම් හැම අවස්ථාවකම මම එයා එක්කගෙන යනවා. දැන් මගේ රැකියාව දැන් තියෙනවා මගේ ලංකාවේ විශාල මල් පාම් තියෙන්නේ ඒ සමාගමේ ඒක තියෙන්නේ අපතලේ වරලා මම යනකොට මම යා එක්ක යනවා. මම ඉන්න මම හොටෙල් එකේ තියලා මම දවසෙන් වැඩ කරලා මම 8-9 හොටෙල් එකට එනවා. ඒක මගේ මානසික නිදහස් මගේ බොසුත් තියෙන කියලා කිසි ප්‍රශ්නයක් නැහැ මානසික වැඩ කරන්න ගමනේ. ඒකයි ඒක අපේ තියෙන පොලිම ශක්තිය අපි යොදවනවා ආයතනයේ. මගේ දෙවනි දවස තමයි මගේ සමාජ ගෙවි සමාජ මගේ දෙවනි දවස. ඉතින් ඒ හිඳමයි කවදාවත් කිසිම දෙයක් අඩු කරලා නැහැ. පෞල් ජීවිතෙත් මම බැලන්ස් කරලා තියෙනවා. මම හිතන්නේ ඒක අපේ ගොඩක් මගේ මිත්‍රයෝ මාත් එක්ක ඉන්න මිත්‍රයෝ දන්නවා. මල ගෙදරක් කොතනද දෙන්නම ඇත. මකුල් ගෙදරක් අපේ යාළුවෝ ගාන අපි දෙන්නම ඇත. ගමනක් ගියාත් බැලුණා අපි අහුවතන කොජයන්ගෙන ෆිල්ම් එක එතන ගියත් මගේ යාළුවෝ තමයි හැසිරෙන්නේ. හැබැයි මම හිතන්නේ කමේ මහත්මයා ජැන්ගලියක එතන තමයි මම හිතන්නේ විශ්වාසය රැඳිලා තියෙන තැන තමයි. ඒකයි ඉතින් අනේ ඒකින්ද මම හිතන්නේ මේ මම නෙවෙයි කතා කරනවා මෙයා වැඩිපුර කතා කරනවා නෑ අද මම මේක විශේෂත්වය කියන්නේ මේ දැන් ජැන්ගලියක ගැන කතා කරොත් දැන් ඕන කෙනෙක් දැන් දන්නවනේ කතා කරලා නාලිකාවල කතා කරනවා ඒක ආටිකල් එකක් බලුවත් ඒ වෙනුත් විස්තර කියනවා දැන් මෙතන මම විශේෂයෙන් මේව කරන්නේ දැන් ගමගේ මහත්මයාගෙන් තමයි හොඳම දේ දැනගන්න පුළුවන් ජැන්ගලිය දික්කුම කියන්නේ කවුද කියන එක. ඒකවත් අතට අවසාන සෙක් කියනවා නම් මම පෞද්ගලික මම ඉතාම තෘප්තියක් ලබනවා. මම හරි ආසයි ලස්සන කට්ටිය. ලස්සන කෙනෙක් තමයි ලැබෙන්න නම්බර් 1. දක්ෂතාවයක් දෙන මියුසික් මම හරි ආස කරනවා. මෙයා සමහරට සින්දු කියනවා. අපිට රැයට සමහරට සින්දුවක් හිම දාගෙන ඉඳාගෙන වෙලාවක් තියෙනවා. පැදුරු පාටි බොහොම ආසක් මේ ගෙදර කී දෙනෙක් හින්දි ෂෝස් වලට ට්‍රේන් කරලා තියෙනවා. මේ ගෙදර ඒ හැම අවස්ථාවකම මම කැමරාවක් ගෙනල්ලා ඒ අපේ කලාකරුවෝ දන්නවා. අපි හින්දි සංගමයේ අය දන්නවා. මේ හැම ගෙදර අපේ ඉඳන් හැම භාණ්ඩයක් තියෙනවා. තබ්ලාවද, සර්පිනාවද, ගිටාරකද මේ පියානෝ දෙකක් තියෙනවා. ඉතින් මේ හැමදේම බලන්න අපේ ගෙදර තියෙන ගෙනල් දීලා තියෙනවා මම යාර. මොකද ඒවා කීබෝඩ් එකකුත් තියෙනවා 2001. ඉතින් අපි ඒ හැමදේ මෙතෙන්ට එන්නේ හරි තමන්ගේ නිවහනක් වගේ. ඒකයි මම ඩෝසා ඕපන් ෆෝන්. මගේ උඩට කාමරයක් කියලා තියෙනවා. දුප්පත් කලාකාරයෙක් ගන්න බස් එකක් නැත්නම් ආවම බුදියලා යනවා.
ඒ මනුස්සකම්. ඇතින් දැන් ඉන්නේ මම හිතන්නේ දැන් මේ දේවල් බැලුවොත් එහෙනම් ගොඩක් අය දන්නේ නැහැ. අන්න ඒකයි මම මල්ලි මම කතා කරනවා හැම මාර්ගයකම මොකද ඒ කතා කරන වෙලාවට මෙයාට සම්බන්ධ වෙන්න බෑ. නමුත් මම ඔයාට කිව්වේ මගේ කතාව නෙවෙයි මේකේ වෙනත් පැත්තක් ඊට වැඩි රසවත් පැත්තක් මගේ මහත්තයාගෙන් දැනගන්න. වෙලේ මමත් ඒ වගේ තමයි සාමාන්‍යයෙන් වෙනස් දෙයක් සොයාගෙන යන ගමනක් තමයි අපි මේ නාලිකාවෙන් මම ගොඩක් දුරට කරන්නේ. ඉතින් මටත් ඕනේ මටත් අවශ්‍ය දැන් ඇත්තම මේ කොවි ප්‍රසංගයත් එක්ක කලාවරු ලොකු ප්‍රශ්න ගොඩකට නැගියක් වෙලා ඉන්න කාලයක් මේ කාලේ. එහෙම බැලුවොත් දැන් අපි සාමාන්‍යයෙන් ඉන්නවා යම් කොටසක් කිසිම දෙයක් කරගන්නම බැරි තත්ත්වයක් ඉන්න කොටසකුත් ඉන්නවා. ඉතින් මම හිතන්නේ ඒවට කොහොම මොන වේද කියන එක තාමත් අපිට හිතාගන්න බෑ. මොකද කිසිම දැන් ගොඩක් සංගම් ඇත්තටම තියෙනවා ගොඩක් තියෙනවා. ඒ සංගම් වලින් හරි විදියට ක්‍රමයක් හරි ක්‍රමවේදයක් නැති තත්ත්වයක් අද අපි දකින්න ඇත්තටම. ඒක චුට්ටක් අකඩමි ගොඩක් යනවා. දැන් වාක් වෙලාවල් වලට අපි පොඩි කාලේ ඉඳලා අපව දෙමාපියෝ යොමු කරනවානේ අපිට මේ තත්ත්වය කරන්නේ මෙහෙම කරන්න ඕනේ කිව්ව ඔයා මෙහෙම කරන්න පුතාගෙන. ඉතින් අනිවාර්යෙන් දෙමාපියෝ කියන්නේ අපි ඇසිය යුතුයි. ඒක අහන්නේ කියන්නේ අපි ඔය ක්‍රමවත්තේදී නැති වෙන එක තමයි ඉස්සරහට. දැන් මට ඒවෙන් ගැලවෙන්න බැරි වුණා. මගේ තාත්තා බොහොම වසකේ. අම්මා නම් ඉන්නේ නැහැ. හැබැයි මට අද හිතෙනවා තාත්තා හරියි. හරිද? ඒ තාත්තගේ ගමන හරි. තාත්තගේ ගමන හරි ටෆ්. ඒ ගමන නිසා තමයි මම මෙතෙන්ට එන්නේ. මෙයාව මට හම්බ වෙලා මෙයාත් එක්ක මම මේ ජීවිතේ ගත කරන්නේ. නැත්නම් මම නිලියක් වෙලා මට වාහනයක් අරගෙන අපේ යන්න මෙහෙ යන්න තාවින්ද මහා අමුසු ලෝකවලට යන්න මට වාහන ඕන තරම් තියෙනවා. ඒ කියන්නේ නිදහසේ ජීවිතේ උපරිම ප්‍රයෝජන ගන්න තිබ්බනේ. මට ඒව නෙමෙයි මට එහෙම අවශ්‍ය නැහැ. ඒක මා කිසි ලෝකයක්. එතකොට අන්න එක තමයි මම කිව්වේ හැම දෙයකම අපි අවසානයේදී දුක් විඳින්නේ අපේ ලයිෆ් එක හරියාකාරව පොඩි කාලේ අපි දෙමාපියන්ගේ දෑව්වේ නැත්තම් අර දුක අපිට එනවා. හරි ඒක නිසා තමයි මම මගේ දරු තුන් දෙනා හරි මගට මයියාවලා තියනවා කියලා මම හිතනවා. මම විතරක් නෙමෙයි ගමෙත් එක්ක ඉතින් මම රැකවරණේ ගොංගි කරා පුතා මෙහෙමයි පුතා මේ විදිහට ඉන්නේ පුතා මේ වගේ ඇයි මොකද ඔයාලට යන්න බැරි ඉස්කෝලේ එහෙම බෑ ඔයා යන්න ඕනේ ස්කූල් එකට කියලා. ඒ කියන්නේ අම්මා කෙනෙක්ගේ චරිතය ඒ විදිහටම ඔව් කරලා දෙනවා. ඔව් හැබැයි ඕගොල්ලෝ මෙහෙමයි දැන් ඒකනේ කවදාකවත් අඩුවක් වෙන්න දුන්නේම නැහැ. මොකම හේතුවක් නිසාවත්. අනිත් එක කාලින්ද හැම දෙයකටම ළමයෙකුට අපි අලීපත්ති ගානක් ගන්න දීලා මම ඒක මම කියනවා. අලීපත්ති ගානක් ගන්න දීලා ලොකු ඉස්කෝලේ වල ස්කූල් වලට දාන්න මට වැඩක් නැහැ. අපි පස්සේ ඉඳගෙන බිහේවියර් එක බලන්න ඕන. හරිද? ඒක බලලා මදි එක්සෑම් එකක් පාස් කරාට මදි. ඒ ඔයා කෙල්ලොත් එක්ක නම් යාළු වෙන්න ඒකට කමන්නේ. හැබැයි අම්මිට කියන්න. අම්මි බලන්න. ඔයා 10ක් එක්ක 100ක් එක්ක යාළු වෙන්න අම්මි බලන්න. මොකද එතනින් එහාට ඔයාගේ ජීවිතේ ගොඩ නැගෙන්නේ ඒත් එක්ක. මම ගියා. මගේ තාත්තා බැලුවනේ. ඒ වගේ මම දින් ළමෙක් වුණාම ගෑනු ළමෙක් වගේ නෙමෙයි අම්මෝ මම හරි බයින් හිටියා. හැබැයි මට අද ළමයි තුන් දෙනාගෙන් සතුටුයි. ඒගොල්ලෝ අම්මා කියන පුද්ගලයාගෙන් තාත්තා এডুকেෂන් එක කරනවා. තාත්තා හැමදේම කරනවා වියදම් කරනවා. අර පැත්තේ ඒගොල්ලෝ දන්නවා පුතේ ගෙදර නම් එන්නේ. ඒ කියන්නේ කාර්යබහුලත්වයත් එක්ක අවධානය යොමු කරා සාමාන්‍යයෙන් මම හිතන්නේ රංගන ක්ෂේත්‍රයට වැඩි. ඔව්. එතකොට ඒ දරුවා කියන්නේ ඒක හරි වටිනා කල්පනාකාරීත්වයක්. තමයි මහත්මයා මම හිතන්නේ කොහොමද ඒක ඔව් නෑ අත මේ පැත්තෙන් හැම පස්සෙන්ම ඉඳලා යන්නේ. දැන් මම කරන්නේ මම කල්පනා කරේ ඈ දැන් අර පැත්තෙන් මේ දේවත් අනිත් ඒක ස්ක්‍රිප්ට් එකක් ගත්තොත් ඒව මතක තියෙන්න ඕනේ ඉවත් කරන්න ඕනේ ඊළඟට තව නිර්මාණ තියෙනකොට ඒකට දායකත්වයක් දෙන්න ඕනේ. ඒක තමයි මගේ තාත්තා මගේ වඩා හරි ටෆ් කියලා කවින්ද තාත්තා පවුල බැලන්ස් කරපු විදිය මම දැක්කේ. මගේ මාව කසාද බැඳුවා මම ඇමරිකාව දුන්නා කියලා ඒගොල්ලෝ නිකන් හිටියේ නෑනේ. ලොකුදු ළමයා කොහොමද ගේන්නේ? ළමයාගේ මම පපා කොහොමද දැන් මම තාත්තා අරගෙන යනවා. ඊට පස්සේ ওই විදිහට මෙයා මෙහෙමයි අරමයි ඔක්කොම තාත්තගේ. එතකොට ඉන්නේ එහාට දැන් මෙයාට ඔෆිස් එකේ වගකීම් වැඩි. ඒතකොට මගේ තාත්තා විශ්‍රාම දුන්නා. එහෙමයි. ඉතින් එතකොට ලොකුදු මෙහෙම බලන්න ඕනේ. එල්ල පිරිමි ළමයි තුන් දෙනෙක් ඔයාලා ලේසි වෙන්නේ. ඔයා ඔහොම ටෙලිනාට්‍ය කරන් මම ගියා වань පස්සේ. නමුත් මේගොල්ලෝ මෙහෙම දාන්න හිතන්න එපා. කියලා මගේ තාත්තා. පිරිමි ළමයි. ගෑනු ළමයි නෙමෙයි ලොකු. ඔයාට මම හිටියා.
ඒ තාත්තයි එහෙම විශේෂයෙන් එහෙම පිරිමි ළමයි 3 දෙනෙක් කියලා ඒක මේව කරන්න තාත්තට ඕනේ ඇත්තටම මම ටෙලිනාට්‍ය වල සම්බන්ධ වෙන නෙමෙයි තාත්තට මගේ නංගි හොඳට ඉගෙන ගත්තා. අද මගේ නංගි හොඳ විදායක පරිතුරක් දන්නවා. සම්පූර්ණ. එයා ඩිග්‍රීස් ගණනාවක් එයා පාස් කරා. එතන මගේ මල්ලිත් හොඳ තැනක ඉන්නවා. එතන මගේ නංගිත් අද ගැහණියක් ඉන්න ඕන තනතුරක නෙමෙයි හොඳ තනතුරක්. ඒ කියන්නේ ආ ඉගෙන ගන්න. මම විතරයි ඉගෙන ගත්තේ නැති එක. අර ඒ වුණත් ඒ හැමෝටම වඩා ඔබ තමයි අද රටක් ලොවක් දන්නවා ඒ වගේම තමයි මේ මට හිතා ගන්න බෑ මේ ඒ කොහොමද ඒ කලමනාකාරීත්වය කියන එක මම හිතන්නේ ඔබට හොඳ සැමියෙක් ලැබුණ නිසා තමයි මම හිතන්නේ ඒක ඔව් තාත්තා වගේ තාත්තට වඩා තාත්තට හරි සතුටුයි. තාත්තට හරි සතුටුයි මං ගැන. ඉතින් තාත්තා තමයි මට බැන මොකද තාත්තා මං ගැනමනේ බැලුවේ මං ගැනමයි බැලුවේ. ඒකට තාත්තට හරි සතුටුයි. අන්තිම කාලෙක මම හිතුවේ නෑ ලොකු දු ඔයා මට මේව සලකයි කියලා. ඒක තාත්තෙන් මම ආගින්මයි සෑම වෙලාවෙම. මම ආගිය කරගන්න. ඉතින් තාත්තට මගේ පැති පේනවා වැඩි. මම දැන් කසාද බදලා කියලා තාත්තා පේන්නේ නෑ. ඔව්. හරිනේ මහතලක් කියලා බලන්න මේ තාත්තා මට මෙහෙම කරනවා මේ දැන් මම බැලලා ඇයි මට මේ කරදරේ කරනවා අරකට නැගිටින්න. එතකොට ළමයි මහත්ම ඔබට මොකක්ද හිතුනේ? නෑ මනේ මම ඉතින් දැන් මමත් බිසි නිසා තාත්තා පස්සෙන් ඉන්න එකට මම සතුටු වුණා. ගොඩක් ඉතින් ඒකට ගෙදර අපාඩුවක් තියෙනවා. එයාට පොඩි මට යන බැරි අවස්ථාවක් යනවා. ඒ වගේ දෙයකදී මොකද මම කියන්නේ ඉගෙන ගැනීම කියන්නේ උපාධියක් ගැනීම පමණක් නෙවෙයි. කෙනෙක් සමාජ සංස්ථාවේ ඉගෙනගෙන ඉහළට යන්න පුළුවන්. ලෝකෙ බිහි වෙච්ච ලීඩර්ස්ලා එහෙම නැත්නම් ලෝකෙ බිහි වෙච්ච දක්ෂ විද්‍යාඥයෝ මේ උපාධි කියන සහතිකයෙන් ආපුවා. ඉතින් අපි ඉන්නේ අපිට තියෙන සමාජ සංස්ථාවේ තමයි PhD එකක් ගහගන්න පුළුවන් ඒක හරි වටිනවා. ඉතින් හරිම අපේ සමාජ සංස්ථා හරි මේ ව්‍යාකූලයි බොහොම ලේසි පහසු නැහැ. ඉතින් අපේ දරුවෙක් හදන එකත් ඒකයි මම කිව්වේ. අපි යාළුවා වගේ හිටියාම දරුවෙක් ඒගොල්ලෝ ඕන දෙයක් කියනවා. ඉතින් අපේ මම සමහරවිට කියනවා පුතා කොහේ ගියත් රෑ 10 ඉස්සෙල්ලා ගෙදර එනවා. ඒක මටත් මගේ තාත්තා කියපු එක මගේ බෝඩිමේ හිටපු අංකල් මට කියපු දේ. ඉතින් මම ඒකත් රෙගුලර් ප්‍රැක්ටිස් කරලා නැත්තම් කොහේ ගියත් රෑ 10 ඉස්සෙල්ලා මට කෝල් එක එනවා යාළුවා. ඉතින් ඒ නිදහස මම දීලා තියෙනවා. උනහම සමාජ සංස්ථාවේ ගැටෙන්න ඕන. ඒ හැම එකකින් ගැටෙන්න මම කියලා තියෙන පුතා සීමාවක්. මම කියලා තියෙන පුතේ පුතා ඕන දෙයක් කරන්න. මත්ද්‍රව්‍ය එහෙම වෙනත් දේවල් වලට කවුරුත් ටොපියක් දුන්නත් කන්න එපා. ඒක දීලා එන්න. ගෙදරට ගේනොත් මොනවද සැකදයක් තියෙනවා නම් මට කියන්න. කිසිම දෙයක් ගන්න එපා. මොකද අද සමාජ සංස්ථාවෙන් ඒගොල්ලෝ ඒ වටේම මම ට්‍රේන් කරා. බස් එක යන්නේ ගන්නේ. හැමදාම ඉස්කෝලේ ගිහින් දාලා මම පුතා බස් එකේ යන සමාජ පාසල. ඉතින් ඒ වගේ අපි ඒ ගැටෙන්න හැරලා තියෙන අද මගේ පුතාලා එක පුතෙක් අද ලංකාවේ බාස්කට්බෝල් ටීම් එකේ කැප්ටන් නැෂනල් ටීම් එක නියෝජනය කරන 3on3 වල ඔහු පිටරට ගිහිල්ලා සාෆ් ගේම්ස් වලින් ඒ කියන්නේ මේ South Asian Federation Games වලින් බ්‍රොන්ස් මෙඩල් එක ලංකාවට අරන් රත්තරන් මොනවද කියන්නේ ගෝල්ඩ් මෙඩල්ස් තියෙනවා මම හිතන්නේ 160ක් විතර තියෙනවා තියෙන දේවල් එකතුව. ඉතින් අද මේ ඊයේ මම දන්නේ ඊයේ බාස්කට්බෝල් ගහලා ලොකු මේ මුදලුත් ලැබිලා ඒගොල්ලෝ. ඉතින් ඒ වගේ ගොඩක් ඇවිල්ලා ඒක සතුටු වෙනවා. දැනට ඒගොල්ලෝ ක්ලබ් එකකට අස්සෙල්ලම් කරනවා. ඊළඟට ඒ කියන්නේ දැන් මම දැන් මට දැන් කල්පනා කරලා බලුවම දැන් ඔබ දෙපළගේ තියෙන කාර්යබහුලත්වයත් එක්ක ඊට පස්සේ ඒ තමුන්ගේ ළමයිනුත් ඒ තරට ඇවිල්ලා ළමයින්ගෙනුත් දැන් ඇත්තම කියනවා නම් හරි සතුටින් ඉන්න පුළුවන් දැන්. ඇත්තටම හුඟක් අපේ ගෙදර අපි රාත්‍රියට තමයි ආස. මොකද අපි ඔක්කොම එකතු වෙන්නේ රාත්‍රියේ. අපි හුඟක් රෑ 12 වෙනකන් නිදා ගන්න අය නෙමෙයි. ඉතින් දැන් කාරණා පුතාලා ටික පරක් වෙනකන් බුදිනවා මොන හරි එක්සෑම් එකක් නැත්නම් හරි අමාරු නැගිටලා නටන මේ වෙනකන්. නමුත් මම නම් රැකියාවට යනවා මම 6ට නැගිටලා අපේ මොකද 9ට රැකියාවට යනවා. ඉතින් පවුලේ හැමදේම අපි රාත්‍රී කාලය හරි සුන්දරයි අපිට. අපි සමහරවිට අපි මේ පෞද්ගලික කාල සීමාවේ මම හිතන්නේ තාත්තේ අද අපි බලමු මේ හොඳ ෆිල්ම් එකක් තියෙනවා. පුතාව සිලෙක්ට් කරලා කියන්නේ. ඉතින් අපි අමාරුවෙන් හරි අරකට එක්ක ඉන්න ඕනේ. ඒ ස්ට්‍රෙස් මැනේජ් කරන්න ඕන කොහොමද එළියට බහින්න බෑ. කැම්පස් වල වැඩ කරන ඔන්ලයින් ඊළඟ බාස්කට්බෝල් ප්‍රැක්ටිස් දෙකට මේගොල්ලන් කරනවා. ඉතින් මේක අපි මැනේජ් කරන්න ඕන. ඉතින් කොහේ ට්‍රිප් එකක් කරනවා අපි කරගෙන යනවා. කැම්පස් වල ඉන්නවා මේ කැම්පස්. ඉතින් ඒ හැම දෙයක් ෆිල්ම් එකක් බලලා පුතා සමහරවිට අපි දෙන්න පොඩ්ඩක් ඉතනරක් වෙලා හිටියොත් ඉතින් පැයක් විතර එහෙම
පුතා පියාණන්ට කියලා ගහම අපිට කඳුළු වෙන්න ප්ලේ කරනවා යා. ගිටාර කරන් යා ප්ලේ කරනවා. ඉතින් අපිට ඔක්කොම නැතිලා යනවා. මගේ දෙවෙනි පුතාට කවින්ද මගේම දක්ෂකම් පුදුම දක්ෂය කලාව. මොකද එයා ඉයරකට ප්ලේ කරා මටත් වඩා දක්ෂයි. මම පුතා නෝට් එක ඕක නෙමෙයි පුතා තව නෝට් එකක් ඉහළ යන්න ඕනේ කිව්වම එයා ඒ විදිහට මේක ඉන්ටර්වියුස් ඔක්කොම පියානෝ එකෙන් ප්ලේ කරනවා. ඉතින් මම දන්නේ ළමයා කොහොම ඉගෙන ගත්තද කියලා මට අතන්නේ සින්දු 3-4ක් ප්ලේ කරන්න. එයා ඊට එහා ලස්සනට ප්ලේ කරනවා. හරි. ඉතින් ඇත්තටම කියනවා නම් ඔබගේ නිවසට ඇවිල්ලා අපි ගොඩක් සාකච්ඡා කළා. මගේ පුතාලා 3 දෙනා දෙනවට කිව්වේ නෑ. ලොකු පුතා මාස්ටර්ස් කරන ඕස්ට්‍රේලියා. දෙවෙනි පුතා ඔය බාස්කට්බෝල් නැෂනල් ටීම් එකේ කැප්ටන් එයා මාළඹේ ස්ට්‍රික්ට් එකේ හොස්පිටැලිටි මැනේජ්මන්ට්. තුන්වෙනි පුතා එයා චැම්පියන්. එයා ACBT කොලෙජ්. ඇත්තටම කියනවා නම් ඔබ දෙපළට ගොඩක් සතුටුයි අද. මම නම් මම දැන් කාලෙකින් මේ ප්‍රෝග්‍රෑම් එක මම කතා කරන කෙනෙක් නෙවෙයි. නමුත් සතුටුයි මේ කාවින්දනේ. ඔව්. කාවින්ද. අපේ ගෙදරට ඇවිල්ලා මේ ප්‍රෝග්‍රෑම් එකක් කරන එක බොහොම හදිස්සියෙ. අපිට මේ කල් වෙලාවක් දැනුම් දුන්නේ නැහැ මම හිතන්නේ. ඉතින් ඒක නම් මම අක්කර කෝල් කර ආව කාඩ් එක හදන්න ඕනේ කිව්වා ගොඩක්. ඉතින් ඒ හින්දා අපි දිනහරට පැමිණීම් සතුටු වෙනවා. මට යුටිත් වගේ වැඩසටහන් මම එකක් දෙකක් බැලුවා. බොහොම ලස්සනට වහන්නේ. බොහොම සාමාන්‍ය සරලයි. ඉතින් ඒක තමයි මිනිස්සු ගොඩක් දෙනා ප්‍රේක්ෂකයා බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ අපි පුළුවන් තරම් මේ මම කරන්නේ කවුරු වුණත් නේ අර අපි ටිකක් මේ ඇත්තටම අපේ අතුලාන්තය ගත්තොත් අපි සරල මිනිස්සුන් හදලා පැහැදිලිව සංකීර්ණ බව පේන්නේ මිනිසුන්ට එළියේදී. ඒකට ඇත්ත කතාව බැලුවොත් අපි හරි සරල මිනිස්සු ගියක් ඇතුළත ගත්තොත් එන්න අපි හැමෝම එකම ජීවිත ගත කරන්නේ. කියන්නේ ඒ ආර්ථික මට්ටම වෙනයි. පැහැදිලිව. ඒක නිසා අර මට අවශ්‍යතාවය තිබුණා පුළුවන් තරම් මේ ඇත්ත දේවල් ගැන අපි කතා කරන්න ඕනේ. මේවා මම දැන් තරම අපි නාලිකාවල කතා කරන්නේ නැහැ. කතා කරත් ඒවා කට් කරලා මේව කරනවා. ඇත්ත දේ ඇත්ත විදියට අපි දකින්නේ නෑ. ඒක තමයි මනුෂ්‍යත්වය කියන එක තමයි කොහේ ගියත් ඉතුරු වෙන්නේ. විශේෂයෙන් මේ කොවිඩ් වසංගතයත් එක්ක මනුෂ්‍යත්වය තවත් ඉස්සරහටම ආවා. අපි ජාති ආගම් කුල දෙන්නේ කාටවත් නවත්තන්න බැහැ වෛරස් එකක් ආවට පස්සේ. ඒක අපි එකිනෙකා එක්ක සම්බන්ධ වෙන්න ඕනේ කියන පණිවිඩය සතුටින් ඉන්න ඕනේ කියන පණිවිඩය අපිට අනවශ්‍ය විදියට හම්බ කරන්න නෙමෙයි, වැරදි විදියට හම්බ කරන්න නෙමෙයි. මනුෂ්‍යත්වය කියන එක කලින් මොනවද ඉතිරි වෙන්නේ කියන එක මිනිස්සුන්ට මට විතරක් අපිට විතරක් නෙමෙයි ලෝකෙට. ඉතින් ඒ හින්දා ඒක හොඳ පාඩමක් අපිට නැගී සිටින්න. ඉතින් අපි මේකත් එක්ක ජීවත් වෙන්න ඕන. මම කියන්නේ ඒක පැන්ඩමික් මේ සිටුේෂන් එක කියලා අපිට අපේ අනේ අපෝයි මෙහෙම වෙලා කියලා බෑ. අපි නිතර පොසිටිව් මයින්ඩ් එකේ අපි මේකත් එක්ක ගමන් කරන්න ඕනේ. මේක චැලෙන්ජ් එකක්. චැලෙන්ජ් එක බලන්න අපේ ගමන අපි යන්න ඕනේ. මනුෂ්‍යත්වයට ත්‍යාගයෙන්. ඉතින් කලාකරුවෝ හැටියට කලාවට වෘත්තිමය කලාකරුවෝ ලංකාවේ හරි අඩුයි. කලාවෙන් විතරක් ජීවත් වෙන්න පුළුවන් මාකට් එකක් නෙවෙයි ලංකාවේ. 22 මිලියන් පොපුලේෂන් එකක් ඉන්න පුංචි මාකට් එකක්. ඉතින් මේකෙදි මම කියන්නේ ඒකයි කලාකරුවෝ යම් කිසි ගැනීමක් කරලා සෙකන්ඩරි මොනවා හරි තව ඒගොල්ලන්ට ඉන්කම් එකක් තියෙනවා. ඒකෝට තමයි යාට ලස්සනට පෞල් ජීවිතයක් ගත කරන්න ලැබෙන්නේ. මේකෙන් විතරක් ලැබිච්ච කෙනෙක් අද මේ මාස 9ක් තිස්සේ එයාට සතපහකට ලැබෙන්නේ නැත්තම් එයා කොහොමද ජීවත් වෙන්නේ? එයා අසරණේ බවට පත් වෙන එක මම කියන්නේ. ඒක එයාගේ දවසේ වැඩක් කරලා හම්බ කරන මනුස්සයට ඒක ගොඩක් දැනෙනවා. අන්න ඒකයි කාගේ දැනන් මම ගැන වලදවා හිතන්න එපා. මම පුතාලා මේවට සම්බන්ධ වෙනවට කැමති නැති උනේ. මේකට හිත ගියාට ඉන්දියාව නෙවෙයි ලංකාව. ඉන්දියාවේ ආටිස්ට් කෙනෙක් ආටි මිලියන. කියන්නේ ඒ තත්ත්වෙ ලංකාවේ නෑ. ඒක නිසා තමයි මම කිව්වේ මගේ පුතා ඒ තත්ත්වයටපත් වෙනවා මම. ඒක අම්මා කෙනෙක් වශයෙන් ඒක දුර තියාම බලලා එහෙම වෙන්න ඕනේ. ඔය මට හොඳ සැමියෙක් හිටපු හින්දා මම ගොඩ කියනවා. එහෙමනම් ගමගේ මහත්මයා ඇත්තටම ඔබතුමාට දෙවියන් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ජයග්‍රහණය කළා. ඒලිස් ආයතනයේ තවදුරටත් ඉහළට ගිහින් තවත් අපේ රටට ඒ වගේම ලෝකෙට හොඳ දෙයක් ලබා දෙන්නට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා අද උදේ ප්‍රාර්ථනා. ජයග්‍රහණයකගේ ඉතින් ජයග්‍රහණයකගේ සියලු වැඩ කටයුතු බෙහෙවින්ම සාර්ථක වෙන්න කියලා අද උදේ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි ඇත්තටම මම මේ කතා කරන්න ආවට පස්සේ ඔබ දෙපළගේ ඒ තියෙන ඒ සුබදත්වය ඒක ඇත්තටම මේ විශාල කියන්නේ අපි කතා කරන්නේ ලොකු ආදර්ශයක්. ඔබ දෙපළ විශේෂයෙන්ම කලා ජීවිත ගත කරන කලාකරුවන්ට වගේම සාමාන්‍ය පෞල් ජීවිත ගත කරන අයට මේ විශාල ආදර්ශයක්. මොකද ඒක හැම තැනම අද කාලේ හැටියට නැහැ.
ඒක නිසා ඔබට ඔබගේ සියලු කටයුතු සිතුම් පැතුම් ඒ දේවල් සාර්ථක වෙන්න කියලා හතුන්දී ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි අපි නායකත්වයෙන්. ආයිබෝන්. බොහොම ස්තුතියි.